නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් පින්වන්ත හැමදෙනා යම් උදාර අපේක්ෂාවකින් ශ්‍රද්ධා රූපවාහිනිය අපියස මේ මොහොතේ ඒක රාසි වෙනවාද? ඉතින් ඔබේ අපේක්ෂාවන් නිටු වෙන බව අපි ඔබට ඉතාම සතුටින් සිහිපත් කරනවා. ඉතින් අද රාත්‍රියේදීත් නිබ්බාන මග්ග උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කිරීම පිණිස අපි කාලය වෙන් කරගත්තා. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අද දවසෙත් සදහම් සාකච්ඡා පිණිස වැඩම කරන්නට යෙදුණා. වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒත් එක්කම අපි සදැහැති දායකත්වය සිහිපත් කරගන්නම්. විශේෂයෙන්ම අගෝස්තු මාස 31 වෙනි දින 84 වන උපන්දිනයේ සමරු ආදරණීය මව වන පර්ල් මොරවක පින්වන්ත මෑණියන්ට සෙත් පැතීම පිණිස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සංජීවනී මොරවක මහත්මිය විසින් සදැහැති දායකත්වය දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් කැටුව සදහම් සාකච්ඡා පිණිස අවසරය සූදානම් කරගන්න අපට අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඔබට මතකයි අපගේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ පංච උපාදානස්කන්ධය පිළිබඳව දහම් පරයයන්ගෙන් අපට දහම් කරුණු මේ දිනවල දිගින් දිගටම පෙන්වා දුන්නා. අදත් ඒ සොඳුරු ධර්මයේ දරා ගන්නට ශ්‍රවණය කරන්නට අවස්ථා සූදානම් කරගන්නයි අපි සූදානම් වන්නේ. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අදත් අප හැමදෙනාට අනුකම්පාවෙන් නිබ්බාන මග්ග උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය ඔබ වහන්සේට අප උදෙසා අනුකම්පාවෙන්ම අනුශාසනාවන් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අද දවසේ නිබ්බාන මග්ග උතුම් සදහම් වැඩසටහන සඳහා දායකත්වය සපයන්නේ අගෝස්තු මාස 31 වන දින 84 වන උපන්දිනය සැමරු ආදරණීය මව්වන පර්ල් මොරවක පින්බර මෑණියන්ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සංජීවනී මොරවක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. සසර පුරා කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය නිරතුරු සැලසේවා කියන උදාර අදහසින් අද දවසෙත් ධර්ම දේශනාව අපි ආරම්භ කරනවා. එතකොට මහත්තයා අපි දැන් දේශනා 5ක් 6ක් වගේ තිස්සේ මම හිතන්නේ අපි හෝරාවන් අපි ගොඩාක් මහන්සි ගත්තා මේ සසර ගැනත්, මේ සසරට වැටෙන්න හේතුව ගැනත්, ඒ හේතුව අපේ චිත්තසංතානවල සැඟවිලා මේ සත්වයාට නොදකින්න බැරි විදියට පවතින හේතු වෙච්ච කාරණේ වෙන සක්කාය දිට්ඨිය. එහෙමයි. ඒ විතරක් නෙවෙයි, සක්කාය දිට්ඨිය ඊළඟට නැති වෙන ආකාරය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියන කාරණේ සම්බන්ධව අපි දීර්ඝ වශයෙන් අපි විවිධ දේශනා ඉස්මතු කර කර පැහැදිලි කළ දෙන්න මහන්සි ගත්තා. අද දවසේ තමයි අපි දැන් මේ පංච උපාදානස්කන්ධය විග්‍රහ කරන්න පූර්වයේ කරන අනුශාසනාවල අවසානික. එහෙමයි. ඒකට හිත ඉඳන් අපි උත්සාහ කරනවා
පංච උපාදානස්කන්ධ වෙන වෙනම තෝරන්න. එහෙයි ස්වාමීනි. එතකොට මේ පිණිස තවත් උපකාර වෙන මේක තේරුම් ගැනීමේ වටිනාකම ගැන ඉස්මතු වෙන දහම් කරුණක් තමයි එතකොට අද දවසෙත් ඔබට සිහිපත් කරලා දෙන්නේ. අපි මේකට ඊයේ දවසේ අපි ඊයේ පෙර සිකුරාදා දවසේ අපි කතා කරමින් හිටියා දේශනාවක් චූල සච්චක සූත්‍රය. එහෙමයි ස්වාමීනි. දැන් අන්තිමට චූල සච්චක යම් ප්‍රමාණයකට භාග්‍යතුන් වහන්සේට එයා කොහොමද ආවේ දැම්මේ? රූපේ ආත්මයි කියාගෙන තමයි ආවේ. එහෙමයි. ඉතින් රජතුමාගේ උපමාව ගැන කියලා රජතුමාර තමන්ගේ රටේ ජනතාව වැරද්දක් කළාට පස්සේ එතකොට මරවන්න හෝ නිරපන්න හෝ එයාගේ එතකොට සැප දුකට බලපෑමක් එහෙමයි සර්. බාහිර කෙනෙකුට කිරීමේ හැකියාවක් තියෙන බව. රූපයට බලපෑමක් කිරීමේ හැකියාවක් තිබෙන බව. එතකොට පෙන්නුම් කළා දුන්නා. ඊට පස්සේ කුමක් දුන්නේ? මෙතුමාර ආපු අදහස පැත්තකින් තියාගත්තා. එහෙමයි. බලන්න ඒකත් එක්ක ඊට පස්සේ මෙයාගේ යම් ප්‍රඥා කුසලතාවයක් ඇතිවීමත් එක්ක මෙයා භාග්‍යතුන් වහන්සේ ගැන අර දෘෂ්ටිය බිඳුරුනි පොඩ්ඩක්. එහෙමයි ස්වාමීනි. ඒතර එතන හිටියා මේ දුර්මුඛ කියලා කෙනෙක්. එයා ලස්සන උපමාවක් කිව්වා මේකට. මොකක්ද ඒ කිව්වේ අර? පොකුණක ඉන්නකෝ මේ කක්කුට්ටේ. දැන් වටේට ළමයි ටිකක් මොකද කරන්නේ? අර කක්කුට්ට ගොඩ අරගෙන එළියට දාන අණ්ඩ කඩන්නවා කියන අදහසින් දැන් කොහොම හරි ඉඳගෙන වටේ එළියට දාන අණ්ඩ කැඩුවා කියනවා. කැඩුවට පස්සේ මොකද අන්තිමට කර කියා ගන්න දෙයක් නැති වුණා. ඒ වගේ තමයි අන්තිමට මේ කියන නිගණ්ඨ ශ්‍රාවකයටත් මොකක්ද දුන්නේ? අන්තිමට නිගණ්ඨ පුත්‍ර සච්චකටත් මෙයා දාන වාදය බුදුරජාණන් වහන්සේ ලස්සනට ධර්මානුකූලව ප්‍රඥාව උපදවමි. නිකන් නෙමෙයි, බය කළා නෙමෙයි. එහෙමයි ස්වාමීනි. බය කළා නෙමෙයි. බුදුර කවදාවත් කිසි කෙනෙක් බය කරන්නේ නැහැනේ. එහෙමයි ස්වාමීනි. එතකොට භාග්‍යතුන් වහන්සේ කුමන්ත කරේ? ධම්මාලෝකය ලබා දෙමින් ප්‍රඥාලාභී උපදවමින් එයාට කල්පනා කරන්න තේරුම් ගන්න දෙයක් ලබා දීලා නිශ්ශබ්ද වුණා. එතනින් එයාම නිශ්ශබ්ද වුණා, නිරුත්තර වෙලා ගියා. එහෙමයි ස්වාමීනි. අන්තිමට මෙයා ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද? අහනවා මේ ස්වාමීනි, මේ බුද්ධ ශාසනයේ කෙනෙක් කටයුතු කරන්නේ එහෙනම් කොහොමද කියලා ඇහුවා. එහෙයි ස්වාමීනි. බුද්ධ ශාසනයේ කෙනෙක් කටයුතු කරන්නේ කොහොමද? ඒ වගේම ඇහුවා ස්වාමීනි, අවවාද පිළිපදින්නේ කොයි ආකාරයෙන්ද? කිත්තාවතානකෝ භූතෝ ගෝතමස්ස ශාවකෝ ශාසන කරෝ හෝති. ශාසනය කරන කෙනෙක්, ශාසනය කටයුතු කරන කෙනෙක්. ඊළඟට කියන ඕවාද පතිකරෝ, අවවාද පිළිගන්න කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? තින්න විචිකිච්ඡෝ, සැකයෙන් ඊතරට ගියපු කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? හරියට දැන් කොච්චර ධර්මය හුවත් හිත විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ හිතේ මේ ධර්මයේ ගැන විශ්වාසය උපදින්නේ කොහොමද? ඊළඟට කියනවා හොයා යන ගතිය නැති වෙන්නේ කොහොමද? විශාරද බවට පත් වෙන්නේ කොහොමද? බුදුසසුනේ බාහිර පිහිටකින් තොරව බුදුසසුනේ වාසය කරන්නේ කොහොමද? හරි ලස්සන වචන ටිකක් නේ. එහෙමයි. එහෙනම් ධර්මයේ කොච්චර ඇහුවත් කාට හරි විශ්වාසයක් ඇති වෙන්නේ නැත්තම් මොන එකට හේතුව තේරුම් ගන්න පුළුවන් මේක. පිළිතුරු ලැබෙනවා. පිළිතුරු ලැබෙනවා මේක. එහෙමයි ස්වාමීනි. දැන් සමහර අයට කොච්චර ඇහුවත් සාමී විශ්වාසය උපදින්නේ නැහැ නේ. කෙලවරේ කොහේ හරි සැකයක් තියෙනවා. චුට්ටක් මේ කරුණු කියලා කුරි පොඩි පැහැදීමක් ඇති කරනවා. ආයෙ මොකද වෙන්නේ? අර කෙලවරේ තියෙන කෙනා ආයෙත් එළියට එනවා. සැකයටපත් වෙනවා. කවුද කෙලවරේ ඉන්නේ? සැකේ. එහෙමයි. මුළු ගැන්විලා ඉන්න කෙනා තමයි සැකේ. ස්වාමීනි, මේ වනාහි සාතුන් වහන්සේගේ ධර්මයයි දරා ගන්න අපොහසත්. එතකොට මොකද වෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ශාසනේ එහෙමයි ස්වාමීනි. දරා ගන්න බෑ යාට. එහෙයි. පින්වත් අග්ගිවෙස්සන මගේ ශ්‍රාවකයා යම් කිසි රූපයක් අතීත අනාගත වර්තමාන වේද. ඒ රූපේ කිව්වහම තමන්ගේ හිත ඇතුලේ සමහර අතීතයට ගියපු රූපයක් සිහි වෙන්න පුළුවන්.
අනාගතයේ කෙස්ලොම් නියපොතු හම්මස් දහමින් ඇට මිදුළු වලින් සකස් වෙච්ච රූපයක් පතන්න පුළුවන්. වර්තමානයේ කෙස්ලොම් නියපොතු දත් වලින් සකස් වෙච්ච රූපෙට සමහර සතුටින් පිළි අරගෙන ගැට ගැහිලා දැනටත් තියෙන වර්තමානයේ. එහෙමයි ස්වාමීනි. නිකලිස් මුනිවරයාගේ ඇරෙන්නට. ඒක කියන්නේ අතීතේ වේවා අනාගත වර්තමානයේ. ඊළඟට හිත ඇතුලේ සමහරලාට ওই රූපෙට කියනවා මේක මගේ රූපේ. සමහරලාට හිතේ කියන ඕක අනුන්ගේ රූපේ. අන්න ඒකට තමයි ඒක විස්තර කරලා දෙන්නවමයි කියන්නේ තමායයි සලකන වේවා බාහිරයයි සලකන වේවා. එහෙමයි. මේ හිතේ හදාගන්න පැනවීම ගැන භාග්‍යතුන් වහන්සේ ලෝකට ඉස්මතු කරන්නේ. ඒතර අර කොහොමද මේක කොහොමද කියලා ඒක හොයා ඉන්න එපා. ඒක තමන්ගේ හිත දිහා බලලා තමයි හොයන්න ඕන මේක. මොකද්ද? සමහර කට්ටිය අහනවා මේ තමන්ගේ රූපේ කියන්නේ මොකද්ද? බාහිර රූපේ කියන්නේ කොහොමද? ඊළඟට කියන ගොරෝසු රූපේ කියන්නේ මොකද්ද? සියුම් රූපේ කියලා කියන්නේ මොකද්ද? ඒ තමන්ගේ එක එක්කෙනාගේ හිත තුළ පනවගෙන තියෙන දේවල් ඒ. එහෙමයි. තමන්ගේ හිතේ බලන්න. මේක ගොරෝසුයි මේක සියුම් කියලා යමකට පනවගෙන තියෙනවා නම් හීනයි ප්‍රණීතයි. දැන් අද වර්තමානයේ අපි කතා කරන්නේ ලස්සනයි කැතයි කියලා නිකන්. එහෙමයි. තමයි අපේ හිතේ කියන ආනි ආරය ලස්සනයි ආමියා කැතයි. ඊළඟට දුර හෝ වේවා ළඟ හෝ වේවා. සමහර ඒවා ගැන හිතන් ඉන්නෝ ඒව දුර ඒවා. සමහර ඒවා හිතන් ඉන්නෝ මේ අපිත් එක්කම ඉන්නේ ඒවා. එහෙමයි. තේරෙනව නේද? ඒ අන්නේ කියන ආකාරයේ යම් රූපයක් ඇද්ද? ඔය හිතේ පනවාගත්තු අතීතයට ගිය රූපයක් කියලා එකක් පනවගෙන තියෙනවනම් අනාගතේ පතන රූපයක් ඇද්ද හිත ඇතුලේ වර්තමානයේ කෙලිස් වලින් ගැට ගැහිලා තියෙන වර්තමානයේ තමන්ට ලැබිලා තියෙන යම් රූපයක් ඇද්ද? තමායයි සලකල මේ හිතන් ඉන්න රූපයක් ඇද්ද? අනුන්‍යයි සලකල හිතන් ඉන්න රූපයක් ඇද්ද? හීනයයි සලකල හිතන් ඉන්න රූපයක් තියෙනවනම් ප්‍රණීතයයි සලකල හිතන් ඉන්න රූපයක් තියෙනවනම් ඒ වගේම දුරයයි සලකන ළඟයයි සලකන යම් රූපයක් තියෙනවනම් අන්නේ රූප යම් කිසි කෙනෙක් මම නොවේ මගේ නොවේ මේක ආත්මයක් නොවේයි කියලා ඔය විදියට ප්‍රඥාවෙන් යථාර්ථය දකිනව නම් අන්න ඒ කෙනාට තමයි කියන මොකද්ද කියන්නේ? ඔච්චරකින්ම ඒ කෙනා මගේ බුදු සසුන ඉස්සරහ කටයුතු කරන කෙනෙක් කියනවා. සාදු සාදු ස්වාමීනි. එහෙමයි. එච්චරකින්ම මගේ මේ සැකයෙන් ඊතර වෙච්ච අවවාද පිළිපදින කෙනෙක් බවට පත් වෙනවා කියනවා. රූපය ගැන මේ තියෙන අවබෝධයේ පමණකින්. පමණකින්. එහෙමයි. අවබෝධය බලන්න මේ රූපය ගැන අවබෝධය හිතේ හරියට ඇති වෙන්නේ නැති වෙන්න. මොකද වෙන්නේ? අන්න එතකොට ධර්මයේ ගැන සැක සංකා ඇති වෙන්නේ නැහැ කියනවා. එහෙනම් මේ ධර්මයේ ගැන සැක සංකා ඇති කරගමින් ඉන්නේ ඇයි? රූපය ආත්මයි කියන හැඟීමත් එක්ක හටගත්තු සංස්කාරයක් විතරයි ඒක. එහෙමයි. දැක්ක නේද? රූපය ආත්මයි කියන හැඟීමත් එක්ක ඇති අවිද්‍යාව සහගත වෙන සංස්කාරයක් විතරයි මේක. ඒ සංස්කාරයෙන් තමයි ධර්මයේ ගැන හිත පාදවන්නේ නැත්තේ. ධර්මයේ ගැන සැක සංකා උපදින්නේ. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනේ වීරියෙන් කටයුතු කරන්න හිත නැමෙන්නේ නැත්තේ. රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන ආත්මයි කියන හැඟීමත් එක්ක. එහෙමයි. ඒ වගේ හටගත්තු ආත්මයක් තියෙනවා කියන හැඟීමත් එක්ක. තේරුණා නේද? නැත්තම් ඒව තුල ආත්මයක් තියෙනවා කියන හැඟීමත් එක්ක. නැත්තම් ඒ ආත්මයක් තියෙනවා ඒ ආත්මය තුල තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙන්නේ කියන හැඟීමත් එක්ක තමයි බුදු සසුන ගැන පැහැදීම ඇති වෙන්නේ නැත්තේ. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පහදින්නේ නැති එකත් එක්ක. ආත්මයි කියන ආත්ම දෘෂ්ටියේ තියෙන භයානකම. එහෙමයි ස්වාමීනි. කෙලවරක පොඩ්ඩක් ඇති වුණත් ඇති වෙච්ච සැනින් ආයෙ නැති වෙලා යනවා. විශ්වාසය ඇති වෙනවා නැති වෙනවා. ආයෙ සැකයටපත්. ආයෙ සැකයටපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. මේක කියන්නේ සැකයෙන් ඈතර වෙනවා කියනවා දැන් මෙහෙම වෙනකොට. සාදු සාදු ස්වාමීනි. හැම තැනම අරක කොහොමද මේක කොහොමද කියලා හිතින් හොය දුවන ගතියක් තියෙනවා. ආතනත් හරි මෙතනත් හරි මෙහෙමයි අරකත් බණක් නේ මේකත් බණක් නේ ඒකත් බලාගෙන ගියපුවා හරි මේකත් බලන් ගියපුවාම හරි කිය ඔය හිත රැව් පිළිරැව්දි තියෙනවනේ. ඕක ඔය ස්වභාවය තියෙන්නේ මේ ස්වභාවය නැති වෙන කම විතරයි. මොකද්ද? මේ රූපය කෙරෙහි අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා යම් රූපයක් ඇද්ද?
තමායයි සලකන, අනුන්‍යයි සලකන, සියුම්යයි සලකන, ගොරෝසුයයි සලකන, හීනයයි සලකන, ප්‍රනීතයයි සලකන. තමන්ගේ හිතේ යම් යම් මෙන්න මේ කියන ආකාරවලින් පනෝගත්තු ඕනම රූපයක් ඇත්ත. ඒ ඕනම රූපයක් තුළ තියෙන්නේ සතර මහා ධාතු හතරක් විතරයි. මේක මම කියලා, මගේ කියලා, මේක ස්ථිර සදාකාලික පවතින දෙයක් කියලා, ආත්මයක් කියලා, මේ ගන්න දෙයක් නෑ කියලා යම් කෙනෙක් දකිනවද? ඒ දැකීමත් එක්කම ධර්මයේ කිරී සැක නැති වෙලා යනවා. හරි සුන්දරයි. දැකන සක්කාය දිට්ඨියත් එක්ක සැක සංකා නැති වෙන විදිහ. විචිකිච්ඡාව නැති වෙන විදිහ. එහෙමයි. විචිකිච්ඡාව කියන සංයෝජන නැති වෙලා යනවා. සක්කාය දිට්ඨිය නැති වුණාම නැති වෙනකොට. එහෙමයි. හරි ආශ්චර්යයි. අන්නේ තමයි කියන බුදුසසුනේ කියන අවවාද හොඳට පිළිගන්න සුදුසු කෙනා බවට පත් වෙනවා. බාහිර පිළිසරණක් නැතුව ගමන යන සුදුසු කෙනෙක් කියනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. හැමතැනම දුවන්නේ නැහැ කියන එක විශාරද බවට පත් වෙනවා කියනවා. බාහිර උපකාර නැතුව බුදු සසුනේ පිහිටලා ඉන්න කෙනෙක් බවට පත් වෙනවා කියනවා. කොහොමද එතකොට? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ හානිය අපට කළේ කුමක්ද? මේ ආත්ම දෘෂ්ටියෙන්මයි. එහෙනම් මේ සතර පායට ගෙනියන හානිය කවුද කළේ? බාහිර කෙනෙක් නෙවෙයි. රූපය කෙරෙහි අපේ හිතේ ඇතිවෙච්ච දෘෂ්ටිය විසින්. ස්වාමීනි, රූපය අනාත්මයි කියලා ප්‍රඥායස අපි ඇති කරගත්තොත් අපි කොච්චර රැකවරණයකටපත් වෙනවද බලන්න. එහෙමයි. ඒ ඇස කොච්චර ආලෝකයක්ද කියලා. ඒකනේ දේශනා කරන චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි කියලා වචන ටිකක් දේශනා කරනවා. රූපේ යම් කෙනෙක් අවබෝධ කළාද ඒ අවබෝධ කළ සැනින් දුකත් අවබෝධ කරනවා කියන. එහෙමයි. දුකේ හට ගැනීම අවබෝධ කරනවා. නැතිවීම අවබෝධ කරනවා. මාර්ගය අවබෝධ කරනවා. ඒ සියල්ල අවබෝධ වෙනවා. එහෙමයි. ඒ සියල්ල අවබෝධ වෙනවා. ඒත් හෙටින් අපි කතා කරන්නේ ඕන රූපේ කියන්නේ කොහොමද? රූපේ ගැන හිතන්න ඕන විදිය. රූපේ ගැන තියෙන විවිධ අදහස් නැති කළ මෙන්න මේ ඔස්සේම මේ විදියටම හිතුවොත් තමයි රූපය අවබෝධ වෙන්නේ කියන කාරණේ දේශනා ඇසුරින් විග්‍රහ කරන්න පටන් ගන්නවා හිටින්. එහෙමයි ස්වාමී. දැන් මේ හැම එකටම ඉස්සෙල්ලා මේ බාහිර වටපිටාව තමයි අද වෙනකන් සකස් කළේ. ඒතර තව දේශනාවක් හම්බුණා මහත්තයා මට හරි ලස්සනයි. අවසරයි. මේ සක්කාය දිට්ඨිය කියන කාරණේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනා කරපු තැනක් කිස්මින්නුකෝ භික්කවේ සති කිං උපාදාය කිං අබිනිවිස්ස සක්කාය දිට්ඨි උප්පජ්ජති. පින්වත් මහණනි, කුමක් ඇති කල්හිද, කුමක් උපකාරයෙන්ද, කුමකට බැසගෙනද සක්කාය දිට්ඨිය උපදින්නේ? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියන අනේ ස්වාමීනි, මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ, අනේ මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ තමයි ඉතින් වැටහෙන්න ඕන. එහෙමයි. අන්න බුදුරජාණන් දේශනා කරන රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස සක්කාය දිට්ඨි උප්පජ්ජති. පින්වත් මහණෙනි, රූපය ඇසුරු කරගෙන තමයි කියනවා සක්කාය දිට්ඨිය උපදින්නේ. රූපේ තිබුණොත් තමයි කියනවා සක්කාය දිට්ඨිය උපදින්නේ. රූපේ උපකාරයෙන් තමයි කියනවා සක්කාය දිට්ඨිය උපදින්නේ. රූපේ බැසගෙන තමයි කියනවා සක්කාය දිට්ඨිය උපදින්නේ. එහෙමයි. එන රූපේ මත පිහිටාම හිත ඇතුලේ සක්කාය දෘෂ්ටිය කියන එක වැඩෙන්නේ. ඊළඟට කියනවා විඳීම තිබුණොත් තමයි, විඳීම උපකාරයෙන් තමයි, විඳීමේ බැසගෙන තමයි සක්කාය දිට්ඨිය උපදින්නේ. ඊළඟට කියනවා සංඥාව තිබුණොත් තමයි, සංඥාව උපකාරයෙන් තමයි, සංඥාවේ බැසගෙන තමයි සක්කාය දිට්ඨිය උපදින්නේ. ඊළඟට සංස්කාර තිබුණොත් තමයි, සංස්කාර උපකාරයෙන් තමයි, සංස්කාරයේ බැසගෙන තමයි සක්කාය දිට්ඨිය උපදින්නේ. ඒ වගේම විඥානි තිබුණොත් තමයි, විඥානි උපකාරයෙන් තමයි, විඥානි බැසගෙන තමයි සක්කාය දිට්ඨිය උපදින්නේ. බලන්න එහෙනම් මේ සක්කාය දිට්ඨිය උපදින්නේ කුමක් ඇසුරු කරගෙනද? පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන. එහෙමයි. ඊළඟට පාරිලෙය කියන සූත්‍රය හරි ලස්සන තියෙනවා මේ කොහොමද වෙන්නේ කියලා. රූපේ ඇසුරු කරගෙන රූපේ බැසගෙන ඉන්නකොට කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. එහෙමයි. කියනවා ඉද භික්කවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි. දැන් ඔන්න යාට දැන් මේ වගේ ධර්ම කියනකොට එතකොට තමයිනේ ආර්යයන් වහන්සේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් ඒ ධර්ම අහන්නේ නැහනේ. අද ගොඩක් කට්ටිය විකාරණේ අහන්නේ. එහෙමයි. ඒතර විකාර අහනකොට මොකද වෙන්නේ? ඒ ආර්යයන් වහන්සේලාට දැකීමේ හැකියාවක්.
ඇස් දෙකෙන් සාමාන්‍ය ඇස් දෙකෙන් දැකීමෙන්ම නෙවෙයි ආර්යයන් වහන්සේ දකින්නේ. කොමක ප්‍රඥාවෙන් දකින්නේ ආර්යයන් වහන්සේ. දැන් බලන්න දේවදත්තට භාග්‍යතුන් වහන්සේ දකින්න බැරි වුණානේ. කෝකාලිකට භාග්‍යතුන් වහන්සේ දකින්න බැරි වුණානේ. ඒතර අරියානන් දස්සාවි අරිය ධම්මස් අකෝවිදු. ඒ ප්‍රඥාවෙන් ආර්යයන් වහන්සේ දැක්කොත් එහෙම මොකද වෙන්නේ? ඒ ආර්යයන් වහන්සේලා දේශනා කරන ධර්මයේ දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ආර්ය ධම්මේ අවිනීත. ඒතකොට ආර්ය ධර්මෙට හික්මින කෙනෙක් වෙන්නේ නැහැ කියනවා. ආර්යයන් වහන්සේ දකින්න බැරි නම්. උන අසත්පුරුෂයාගේ ස්වභාවය කියන්නේ එතකොට මේ කුමන සත්ප අසුතවා පුතුච්චන. සත්පුරුෂානං අදස්සාවි සත්පුරුෂ ධම්මස් අකෝවිදෝ සත්පුරුෂ ධම්මේ අවිනීත. සත්පුරුෂයන් වහන්සේලා දකින්න දක්ෂ නැහැ කියනවා. සත්පුරුෂ ධර්මයට අදක්ෂයි කියනවා. එතකොට මොකද වෙන්නේ? සත්පුරුෂ ධර්මී හික්මන්නේ දැන් රූපය ගැන ආදීනව කියලා දෙනකොට ඒක තේරුම් ගන්න දක්ෂ නැහැ. එහෙමයි. දක්ෂ නැතුණාට පස්සේ මොකද වෙන්නේ? හිතෙන්නේ කොහොමද රූපෙට ගරහනවා කියලා. විඳීම හඳුනා ගැනීම සංඥා සංස්කාර විඥාන ආදීනව කියලා දෙනකොට හිතෙන්නේ මේ අපිට ගරහනවා කියලා. ඇයි? හැම කෙනෙකුගේම ජීවිතවල බද්ධ වෙලා තියෙන දේවල් ගැන ආදීනව නෙමෙයි කියන්නේ. එහෙමයි ස්වාමී. එතකොට හිතෙන්නේ අපිට ගරහනවා කියලා. ගරහනවා කියලා හිතවිල්ල ආපු ගමන් මොකද වෙන්නේ? අර කියන කෙනා තේරුම් ගන්න බෑ ධර්මي තේරුම් ගන්න බෑ. ඒතකොට ධර්මයේ හික්මෙන් හිත නැවෙන්නේ නැහැ. ධර්මයෙන් ලැබෙන ආලෝකයට ගන්න බෑ. එහෙමයි ස්වාමී. ඔන්න බලන්න එකත් එක්ක වෙන එක. රූපං අත්තනෝ සමනුපස්සති යාකූපනසා භික්කවේ සමනුපස්සනා. එයාගේ හිත ඇතුලේ මොකද වෙන්නේ? අර රූපේ පිළිබඳ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් හැදෙලා තියෙන එකක් කියලා එයාගේ මනසට සංවේදී වෙන්නේ නැහැ. එහෙමයි. එයාට සංවේදී වෙන්නේ මොකද්ද? මේක හොඳට දුවලා පැනලා එහි මේ ගිහිල්ලා මේ ඕන දෙයක් මේ රූපේ මත පිහිට අර මේ දැන් මේ නිගණ්ඨ පුත් සත්‍යකත් කිව්වේ එහෙමනේ. එහෙමයි. රූපේ මත පිහිටලා ඕන දෙයක් මේ කරගන්න පුළුවන්. රූපේ ආත්මයි කියන හැඟීම ඇති වෙනවා කියනවා. අන්න භාග්‍යවතුන් දේශනා කරන යාකෝපනසා භික්කවේ සමනුපස්සන. රූපේ ආත්මයි කියලා යම් කිසි කෙනෙක් හිතේ හැඟීමක් ඇති වෙලා තියෙනවා නම් සංකාරෝසෝ ඒක සංස්කාරයක් විතරයි කියනවා. හටගත්තු සංස්කාරයක් විතරයි. එහෙමයි ස්වාමීනි. කොහොමද හට අරගෙන තියන්නේ? සෝපන සංකාරෝ කින් නිදානෝ කින් සමුදයෝ කින් ජාතිකෝ කින් පබෝති. කොහොමද පින්වත් මහන්නේ මේ සංස්කාරය ඇති වෙලා තියෙන්නේ? කොහොමද හටගත්තේ? කුමක්ද ප්‍රභවය? අවිජ්ජා සම්පස්සජේන භික්ඛවේ වේදිතේන පුට්ටස්ස අසුතවතෝ පුතුජනස uppannā තණ්හා තතෝජෝසෝ සංඛාරෝ. මොකද්ද කියන්නේ? දැන් බලන්න රූපේ පිළිබඳ අවබෝධයක් නැතුව තමයි අතීතයට ගියපු රූපෙ සිහි කර කර ඉන්නේ. එහෙමයි ස්වාමීනි. රූපේ පිළිබඳ අවබෝධයක් නැතුව තමයි තමන්ගේ වර්තමානයේ තියෙන රූපෙ සිහි කර කර ආශාවෙන් බල බල ඉන්නේ. රූපේ පිළිබඳ අවබෝධයක් නැතු සිතින් තමයි අනාගත රූපයක් පතන්නේ. ඒක තමායයි සලකන බාහිරයයි සලකන රූප ගැන ආශාවෙන් හිත හිතා ඉන්නේ අවබෝධයක් නැතුව. ඒකට කියනවා අවිජ්ජා සම්පස්සජේන. අවිද්‍යා සහගත ස්පර්ශයෙන් වේදිතේන විඳිනවා. එහෙමයි. දැන් අතීතයට ගියපු රූපය සිහි කර කර සතුට වෙනවා කියලා කියන්නේ එයා අවිද්‍යා සහගත වින්දනයක් ලබන්නේ. අනාගතේ රූපය පතපතා සතුට වෙනවා කියලා කියන්නේ එයා අවිද්‍යා සහගත ස්පර්ශයෙන් වින්දනයක් ලබනවා. රූපය ගැන නොදැනෙන අනවබෝධයෙන් ස්වාමීනි. ඒතර මොකද වෙන්නේ? අන්න එහෙ විදිද්දී අසෘතව පුතජන කෙනාගේ හිත තුළ uppannā තණ්හා. අන්න තණ්හාවක් ඇති වෙනවා කියනවා. තණ්හාව සම්භව වෙනවා ස්වාමීනි. එහෙමයි. අතීතයට ගියපු රූපයක් අනාගතේ ගැන රූපයක් වර්තමානයේ Tamanට ලැබිච්ච රූපේ එක්ක තමායයි සලකන රූපේ ගැන එක්ක අනුන්යයි සලකන රූපේ ගැන ආශාවෙන් හිත හිතා ඉන්නු. එහෙම නැත්නම් ලස්සනයයි සලකන රූපයක් ගැන හිත හිතා ඉන්න. එහෙම නැත්නම් කැතයයි සලකන රූපයක් ගැන හිත හිතා ඉන්න. එහෙමයි. හීන ප්‍රනීත. එහෙම නැත්නම් දුරයයි ළඟන සලකන රූපයක් ගැන හිත හිතා ඔය ඉන්න. ඒක ළඟයයි සලකන රූපයක් ගැන දැන් හිත හිතා ආශාවෙන් ඉන්න. ඉන්නේ කොහොමද දැන්? රූප පිළිබඳ අවබෝධයෙන්ද අනවබෝධයෙන්ද? අනවබෝධයෙන් දැන් අනවබෝධයෙන් හිතනකොට ඒකට කියනවා අවිජ්ජා සම්පස්සජේන භික්ඛවේ වේදිතේන. අන්න ඒකට කියන්නේ අවිද්‍යා සහගත ස්පර්ශයෙන් යම් වින්දනයක් ලබනවා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ?
ටික වින්දනේ ඒ වින්දනේ ලබද්දී හිත ඇතුලේ උප්පන්නා තණ්හා. ඊළඟ අනතුර ඊළඟ අනතුර. එහෙමයි. අපිට පේන්නේ අපිට ආස්වාදයෙන් හිතන එක විතරයි අපිට තියෙන එකම සැනසෙල්ල. හැබැයි යට තණ්හා සංයෝජනයක් ඇති වෙනවා කියලා බුදුනුතින් විනා වෙන කෙනෙකුට පේන්නේ. අපි දන්නේ නැහැ සර්. දන්නේ. එහෙමයි. ඒ ඇස නෑ. එහෙමයි. ඒක තමයි මේ චක්කුන් උදපාද කියන්නේ. ඒ ඇස භාගතුන් හතර ඉපදුණා. මේ කියන ආකාරයේ අතීත අනාගත වර්තමාන සිවුම් ගුරුසු හීන ප්‍රණීත දුර ළඟ තමයි සලකන අනුන්ගේ සලකන රූපයක් ගැන ආස්වාදයෙන් සතුටින් පිළි අරගෙන අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හිත හිතා සතුට වෙනකොට වින්දනයක් ලබනකොට තණ්හාවක් උපදිනවා කියලා බුදුවරු දකින්නේ. එහෙමයි. තණ්හා තතෝ ජෝසෝ සංකාරෝ අන්න ඒක තමයි කියනවා සංස්කාරය. දැක්කේ සක්කාය දිට්ඨිය හට ගන්න සංස්කාරය ඒක තමයි කියනවා. එහෙමයි සර්. කොහොමද? අවිද්‍යාව සහගත ස්පර්ශයකින් විඳිමින් වින්දනයක් ලබ ඉන්නකොට ඇතුලේ තණ්හාවෙන් ගැට ගැහෙනවා. අන්න රූපය ආත්මයි කියලා හිතෙන්නේ අන්නේ සංස්කාරය නිසා. තණ්හාවෙන් ගැට ගැහිච්ච නිසා තමයි හිතට දැනෙන්නේ කොහොමද මේක? රූපය ආත්මයි. මුලාවම ඇත්තක් වගේ. මුලාවම ඇත්තක් විදියට හිතට පෙන්වුම් කළ දෙනවා. එහෙමයි. ඒතර එහෙම රූපය තමයි භාග්‍යතුන් දේශනා කළේ කුමක්ද? දැන් මෙයා ඇහුවනේ කොහොමද සැක සංකා නැති වෙලා මේ බුද්ධ ශාසනය පිළිහෙටලා බාහිර පිරිසරණක් නැතුව ඊතර වෙන්නේ කොහොමද? අන්න භාග්‍යතුන් දේශනා කළා. අතීත අනාගත වර්තමාන සියුම් ගුරුසු හීන ප්‍රනීත දුර ළඟ මේ සෑම රූපයක්ම සතර මහා ධාතු හතරෙන් හටගෙන තියෙන්නේ කියලා දේශනා ඇසුරින් රූපය ගැන හරියට තේරුම් අරගෙන විමසද්දී එයාට දවසක් එනවා වැටහීමක් අවබෝධයක් කුමද ඇති වෙන්නේ අතීතයට ගියපු රූපයක් ඇද්ද මේක මම කියලා ගන්න දෙයක් නැහැ ඒකේ තියෙන සතර මහා ධාතු හේතුඵල ධහමින් පවතින සතර මහා ධාතු හතරකින් එහෙමයි සර්. අනාගතේ රූපයක් පැතුවත් ඒක තියෙන්නේ විනාශ වී යන සතර මහා ධාතු හතරකින් වර්තමානයේ මේ තියෙන රූපයත් පෙන පිට බඳු සතර මහා ධාතු හතරෙන් තියෙන්නේ. එහෙනම් අනුන්ගේ අය සලකන රූපෙත් කුමක්ද එහෙනම් මේ විනාශ වෙලා යන සතර මහා ධාතු හතරෙන් තියෙන්නේ. එහෙනම් බාහිර අය සලකන රූපෙත් විනාශ වෙලා යන සතර මහා ධාතු හතරෙන් තියෙන්නේ. සියුම්මේ සලකන රූපෙත් විනාශ වෙලා යන සතර මහා ධාතු හතරෙන් පවතින්නේ. හීනයේ සලකන රූපෙත් ගොරෝසුයේ සලකන රූපෙත් විනාශ වෙලා යන සතර මහා ධාතු හතරෙන් පවතින්නේ. හීනයේ සලකන රූපෙත් විනාශ වෙලා යන සතර මහා ධාතු හතරෙන් පවතින්නේ. එහෙමයි ස්වාමීනි. ප්‍රණීතයේ සලකන රූපෙත් විනාශ වෙලා යන සතර මහා ධාතු හතරෙන් පවතින්නේ. දුරයේ ළඟන රූපයක් ගැන සිහින මෙව්වත් ඒක තියෙන්නේ විනාශ වෙලා යන සතර මහා ධාතු වලින්. ළඟයේ සලකන රූපයක් ගැන සිහින මෙව්වත් ඒක තියෙන්නේ විනාශ වෙලා යන සතර මහා ධාතු හතරෙන්. මේක මම කියලා ගන්න දෙයක් මේක නෑ. මගේ කියලා ගන්න දෙයක් නෑ. ආත්මය කියලා ගන්න දෙයක් නෑ කියන්නේ යට අවබෝධයක් තියෙනවා. අවබෝධයට පැමිණෙනවා. අන්නේ අවබෝධය ඇති දවසට මොකද වෙන්නේ? පින්වත් අග්ගි විස්තන ඔච්චර කීම මගේ ශ්‍රාවකයා බුදු සසුනේ කටයුතු කරන කෙනෙක් වෙනවා. එහෙමයි ස්වාමීනි. අවවාද පිළිපදින කෙනෙක් වෙනවා. එයාගේ හිත සැකයෙන් ඈතර වෙලා තියෙන ධර්මයේ කිරි සැක උපදින්නේ නැහැ යට. එහෙමයි ස්වාමීනි. හැම තැනම හිත දුවන්නේ අතනත් හරි මෙතනත් හරි අරය කියන එකත් හරි මෙයා කියන එකත් හරි කියලා හිත දුවන්නේ කියනවා. එහෙමයි. ඒකත් එක මොකද දුවන්නේ නැත්තම් විශාරදයි හිත. විශාරදයි. එහෙමයි ස්වාමීනි. බාහිර උපකාර නැතිවම බුදු සසුනේ පිහිටලා ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. කොච්චර ලස්සන විස්තරයක්ද නේද? එහෙමයි. කොතරම් උදාර පවිත්‍ර මේක හිතාගන්න නුවණක්ද බෑ. ස්වාමීනි දැනුමක්ද කියන්නේ. අසිරිමත්. එහෙමයි ස්වාමීනි. අසිරිමත්. එහෙයි. ඉතින් හිතේ ඉඳන් පින්වත්නි දැන් දිගහැරෙන්නේ අන්න බුද්ධ දේශනාව ඇසුරින් රූපය ගැන කොහොමද හිතන්න ඕන? කොයි අයුරින් තේරුම් ගන්න කොයි විදිහට හිතනකොටද මේ රූපේ මේ අයුරින් අවබෝධ වෙන්නේ කියන කාරණේ ඊළඟට වේදනාව ගැන toy විදියට දැන් මේ දේශනාව කියන දැන් මේ ඊළඟට හරි පුදුමයි මේක දේශනාවේ තියෙනවා මේ පාරලීක සූත්‍රයේ ලස්සන කාරණාවක් තියෙනවා පින්වත් මහණෙනි කෙනෙකුට රූපය ආත්මයි කියලා පිළිගන්න එකක් නැහැ කියනවා. හැබැයි රූපෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා එයා බැඳෙනවා කියනවා. දැක නේද? එහෙමයි. මේ සමහර අය කියන බලන්න මගේ හිතේ එහෙම එකක් නැහැ කියලා. රූපේ මේ රූපේ ආත්මයි නෑ කොහොම මේක මැරිලා යනවා මං දන්නවා මේක කියලා සමහර කට්ටිය කියනෝනේ.
නමුත් එයා එහෙම කිව්වා කියලා ධර්මයට එන්නේ නැහැ. එයා එහෙම කිව්වා කියලා ධර්මයට එන්නේ නැහැ. දැන් එන්නත් එයාගේ. එන්නත් එයාගේ හිතුව තව දෙයක් තියෙනවා කොහොමද? රූපෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා එකක් තියෙනවා. එහෙමයි සාමි. සමහර කෙනෙක් කියන්න පුළුවන් නෑ නෑ මගේ හිතේ එහෙම හිතුත් නැහැ කියලා. හරි වෙන්න පුළුවන් කියනවා. නමුත් පින්වත් මහන්නේ එයාගේ තව හැඟීමක් තියෙනවා කියන කොහොමද? රූපේ තුල ආත්මයක් තියෙනවා කියලා. නෑ නෑ මගේ හිතේ එහෙම හැඟීමකුත් නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන් කියනවා. රූපේ කැඩිලා බිඳිලා දියවිලා මැරිලා ගියත් ඒක තුල කිසිම ආත්මයක් තියෙනවා කියලා. එහෙමයි අවශ්‍ය. කෙනෙක් කියන්න පුළුවන් කියනවා නෑ නෑ මගේ හිතේ එහෙම හිකුත් නැහැ කියලා. එහෙනම් ආත්මය තුල රූපයක් තියෙනවා කියන හැඟීම තියෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ওই හතර ආකාරයකින් හතරම නැති වෙන්න පුළුවන්. මේ හතරෙන් එකක් තියෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. කෙනෙක් කියන්න පුළුවන් කියනවා නෑ නෑ ඔය හතරම මගේ නෑ කියලා. අහින හතරම නැති වෙන්න පුළුවන් කියන පින්වත් මහන්නේ. හැබැයි වේදනාවෙන් හටගත්තු ආත්මයක් තියෙනවා. වේදනාව ආත්මයක් කියලා හැඟීමක් තියෙන්න පුළුවන් කියලා. එතෙන්ද බර වෙලා තියෙනවා. එතෙන්ද බර වෙනවා කියන ඊළඟ. එහෙමයි ස්වාමීනි. බලන්න මේක සියුම් වෙලා මේ තියෙන දෙයක්. එහෙමයි. අනේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ නේත්‍රයට පේන හැටි. ස්වාමී ඊළඟට දේශනා කරනවා වේදනාවත් හතර ආකාරකින් නෑ කියන්න පුළුවන් කියනවා. අනික හරිය කියනවා. එහෙනම් සංඥාව ආත්මය කියලා ගන්න පුළුවන් කියනවා. දැන් ඒවත් එක්කනේ මහත්තයා සමහර කට්ටිය මොන කාමයට අතාරිනවා. කාමෙන් පීඩාවක් තියෙනවා කියලා. එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ සමාධියක් වඩනවා. සමාධියක් වඩලා සමහර රූප ධානයක් වඩලා ඒක ආත්මය කියලා ඉන්නවා ඊට පස්සේ. සංඥාව ආත්මයි. දැක්ක නේද? එහෙමයි ස්වාමී. ඒ විඳීම් ඒ සංඥා ආත්මය කියලා හිතාගෙන ඉන්නවා. අර ගුරුසු විඳීම තුලනේ මේ ආත්මයක් නැත්තේ මේ තුල ආත්මයක් තියෙනවා කියලා. ස්වාමීනි පැටලෙන විදිය දැන් එවැනි ගුණපුරණ කෙනෙකුට වුණත් රූපය ආත්ම නොවේ කියලා දැනගෙන ඊළඟ අදිරයට ගියා විඳීම ආත්මය කියලා ගන්නවා. එහෙමයි ස්වාමී. ඒක අතහැරගෙන කොහොම හරි ඉන්න කෙනා ඊළඟට මොකද වෙන්නේ? අන්න ඊට පස්සේ කෙනා සමහර රූප සංඥා සහිත ඒ සමාධිය අතහැරලා අරූප සංඥා සහිත සමාධි ගොඩනගා ගන්නවා කියනවා. එහෙමයි. අරූප සංඥා සහිත සමාධි. ඒ හදාගෙන ඒ තුල හිර වෙනවා කියනවා. දැක්ක නේද? ඒතකොට රූපේ හතර ආකාරයෙන් ආත්මයි කියලා එයා ගන්න එක නැහැ. වේදනාවත් ගන්න එක නැහැ. සංඥාව ආත්මයි කියලා ගන්නවා කියනවා. එහෙමයි. එහෙම නැත්නම් ඒ කියන අපි තුන් ආකින්චඤ්ඤායතන සංඥාවෙන් හටගත්තු ආත්මයක් තියෙනවා. ඒක නිසානේ ඒ ආකින්චඤ්ඤායතන සංඥාව හිර වෙන කට්ටිය. එහෙමයි. සමහර කට්ටිය සංඥාවත් ආත්මය කියලා ගන්න එක නැහැ කියනවා. සංකාරාත්මය කියලා ගන්නවා කියනවා. සමහර කට්ටිය සංස්කාර ගැන ඔය ආකාර හතරින් ආත්මය කියලා ගන්න නැහැ කියනවා. නමුත් විඥාණයෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා හිතනවා කියනවා. එහෙමයි. දැන් බර සාතිකින භික්ෂුව රැතුනේ ඒකනේ විඥාණයෙන් හටගත්තු ආත්මයක් තියෙනවා. හිත පෙරලිලා එකිනෙකට යන එකිනෙකට පුදුම දෙයක් මේ භාග්‍යතුන් වහන්සේගේ අසිරිය. එහෙමයි ස්වාමී. එහෙනම් මේ පහම පිළිබඳ පිරිසිඳ තීරුම් ගත යුතු නැද්ද? එහෙමයි ස්වාමී. තමාට කෙනෙකුට හිතෙන බලන්න අපි කොහොමද ජරාවටපත් වෙනවනේ ඒක මම දන්නවා කියලා අර සුත්තමේ ඥාණයෙන් එළියට ආපු ගමන් මෙයා මොකද වෙන්නේ? මාන්නකාර වෙච්ච ගමන්ම ශ්‍රද්ධාව නැතිලා යනවා යාට. ශ්‍රද්ධාව යහිමි කරන්නේ යාට. සුත්තමේ ඥාණයෙන්ම ශ්‍රද්ධාව නැති කරගන්න. සුත්තමේ ඥාණයෙන්. එහෙමයි ස්වාමී. ඒ කාලේ වාදයට එන්නේ ඒවත් එක්කනේ. දැන් මේ සත්‍යකේ වාදකට ආවෙවත් එක්කනේ. පොඩි දැනුමක් තියෙනවා මම අර ඉස්සෙල්ලත් කිව්වේ. පොඩි අත්දැකීමක් ඇතුනේ අත්දැකීමේ පිහිට තමයි ඊට වාදයට එන්නේ. එහෙමයි. ඒතර කොච්චර රූපය කියන කාරණේ නිරවුල් කරගන්න ඕනද දෙන්න. වේදනාව කියන කාරණේ කොච්චර නිරවුල් කරගන්න ඕනද. සංඥා සංස්කාර විඥාන කියන මේ කාරණා කොච්චර නිරවුල් කරගන්න ඕනද එතකොට ඒක නා. එහෙමයි. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ ওই විදිහටම වේදනාව අතීත අනාගත වර්තමාන තමායයි සලකන විඳීම් අනුයයි සලකන විඳීම් සියුම්යයි සලකන ගුරුසුයයි සලකන හීනයයි සලකන ප්‍රණීතයයි සලකන දුරයයි සලකන ළඟයි සලකන යම් විඳීමක් වේවා. එහෙම නැත්නම් යම් හඳුනගත්තු දෙයක් වේවා. දැන් අපිට වෙන විස්තර කරන්න වෙලාවක් මදිනේ. එහෙමයි. එහෙම නැත්නම් යම් මේ සංස්කාරයක් වේවා. එහෙම නැත්නම් යම් විඥානයක් වේවා. මම නොවේ, මගේ නොවේ. මගේ මේක ආත්මයක් නොවේ කියලා දකිනකොට අන්‍යය ස්ථිර බුදු සසුනේ පිහිටන කෙනෙක් වෙනවා කියනවා. ස්ථිර. එහෙමයි ස්වාමීනි. බාහිර උපකාරයක් නැතුව බුද්ධ ශාසනය පිහිටලා ඉන්න කෙනෙක් වෙනවා කියනවා. හැම තැනම අර කොහොමද මේ කොහොමද කියලා දුවන ගතියගේ හිත සංසිඳනවා කියනවා. බලන්න අවබෝධයක් ඇති වෙනකොට දුවන ගතිය සංසිඳිලා. එහෙමයි. අවබෝධි රූප වේදනා සංඥා සංකාර විඥාන හරියට අවබෝධ වෙනකොට ධර්මයේ කෙරෙහි සැක නැති වෙලා. ශාස්ත්‍රුන් වහන්සේ කියන සැක නැති වෙනවා. ශාසනයේ මනාවකට පිහිටනවා.
බුද්ධ ශාසනය කරන කෙනෙක් කෙනා අවවාද පවා පිළිපදින කෙනෙක් වෙනවා. අවවාද පවා පිළිපදින කෙනෙක්. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න එතකොට දැන් මේ සත්‍යකට නොඇසී තිබෙන තාක් කල් තිබෙන කොහොමද අසුතවා පුතුජන කියන ස්වභාවය තමයි මනසේ තිබෙන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේට ඒක මොකද උනේ? අරියාණන් අදස්සාවේ ආර්යයන් වහන්සේ නම දැක්කේ නෑ. එහෙමයි. දැක්කේ නෑ. ළඟට එන වාදෙට එන්නේ. බණ කිව්වාද? දැක්කා. එහෙමයි. වාද ඉවරයි එතකොට. ආර්ය ධම්මස්සකෝවිද ආර්ය ධර්මෙට දක්ෂ වුණා. ඒ වෙලාවේ පිළි අරගෙන හිටියා. මොකද මේ දේශනාවේ මම අර ඒ වචන ටික කියන්නේ තෙරුවන් සරණ ගියපු ගමන් මේ දේශනාවේ අන්තිමට නෑ. පිළි අරගෙන ඉතින් ගියා එච්චරයි. එහෙමයි. නමුත් එයාගේ දෘෂ්ටිය බලවත්. ඒ වෙලාවේ පිළිගන්න මට්ටමේ යම් ශ්‍රද්ධාවක් ඇති වුණා මෙයාට. එහෙමයි. නිකන් මේ චූලසයි මේ නිගන්ට සත්‍යකට. ඊළඟට අහනවා මෙයා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට භික්ෂුවක් රහතන් වහන්සේ නමක් වෙලා දැන් අතන කිව්වේ දකින්න කෙනෙක් වෙනවා කියලානේ. බුද්ධ ශාසනය පිහිටන කෙනෙක් වෙනවා කියලානේ කිව්වේ. බාහිර උපකාරයක් නැතුව ඉන්න පුළුවන් කෙනෙක් කියලා විතරයිනේ දේශනා කළේ. එහෙමයි. දැන් ඊළඟට තමයි මෙයාට ප්‍රශ්නයක් ආවා. එතකොට ස්වාමීනි භික්ෂුවක් රහතන් වහන්සේ නමක් වෙන්නේ කොහොමද? ආශ්‍රව නැති කරගෙන ශාසනය සම්පූර්ණ කළා. අතන මුනේ කිව්වේ මොකද්ද? ශාසනය ස්ථිරව පිහිටනවා. සක්කාය දිට්ඨිය නැති වෙන තැන. සක්කාය දිට්ඨිය නැතිවීම කියන්නේ ස්ථිර පිහිටිය විතරයි. එහෙමයි ස්වාමීනි. හැබැයි ශාසනය සම්පූර්ණ කළා නෑ තාම. කලියුද්ධේ කරලා කෙලෙස් බර වීසි කළා. ලස්සන වචන නේද? පිළිවෙලින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා. ඒ විතරක් නෙවෙයි භවබන්ධන සම්පූර්ණ නැති කරලා දාලා. හොඳ අවබෝධයක යුතුව දුකින් නිදහස් වෙන්නේ කොහොමද? කියන්නේ නිකලස් මුනිවරේ බවට පත් වෙන්නේ කොහොමද ශාසනය? එහෙමයි ස්වාමීනි. ඔනේකත් විස්තර කරන බුදුරජාණන් වහන්සේ. අග්ගිවෙස්සන මගේ ශ්‍රාවකයා උඹන් අරකේ මේකේ වෙනස. යම් කිසි රූපයක් අතීතයට ගියාද අනාගතේ පතනවද හිතින් වර්තමානයේ පවතිනවද? එහෙම නැත්නම් තමායයි සලකලා හිතේ යම් රූපයක් ගැන බැඳීමක් ඇති කරගෙන තියෙද? අනුයයි සලකලා බැඳීමක් ඇති කරගෙන තියෙද? එහෙම නැත්නම් හීනයයි සලකලා ප්‍රනීතයයි සලකලා යම් හිතේ ගැට ගැහිමක් ඇති වෙලා තියෙනවනේ. දුරයයි සලකලා ළඟයයි සලකලා ගැට ගැහිමක් හිතේ රූපයක් ගැන තියෙනවනේ. ඒ වගේම තමයි කියනවා මේ රූප මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් දැකලා ඊළඟට ඒ ප්‍රඥාවේ පිහිටලා සිහිය පවත්ත සීලී පිහිට වාසය කරද්දි මොකද වෙන්නේ? ඒක එයාගේ හිතේ කොහොමද දුර වෙලා යන්නේ? දැන් මේ කිසි රූපයක් මම නොවේ, මගේ නොවේ, මේකේ ආත්මයක් නැහැ කියලා දැක ඉන්නවනම් ඒකේ හිතෙන උපාදානෙ මොකද වෙන්නේ? උපාදාන ටික ෂේ වෙලා යනවා කියන උපාදාන රහිතව කෙලෙස් වලින් නිදහස් වෙලා යනවා කියන හිත. එහෙමයි ස්වාමීනි. එහෙනම් හිත නිදහස් වෙලා යන්නේ මොන දැක්මත් එක්කද? පළවෙනි කාරණේ රූපේ හරියට තේරුම් ගන්න රූපය අවබෝධ කරන්න ඕන. එතකොට රූපේ හොඳට අවබෝධ කරගත්තු කෙනා ඒ අවබෝධයේ පිහිටා සිහියෙන් වාසය කරන්න ඕන. එහෙමයි. සිහියෙන් වාසය කරද්දී මොකද වෙන්නේ? අර රූපයේ කෙරෙහි යම් රූපයක් කෙරෙහි යම් ආධ්‍යාත්ම චිත්තසංතානී උපාදානයක් හට ගන්නවද? අර උපාදානයේ ෂය වී ගිහිල්ලා යම් දවසක් එනවා කියන කොහොමද? උපාදානය කියන එක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම විදීම් ගැනත් ওই විදිහටම විස්තර කරනවා. එහෙමයි. ඉස්සෙල්ලම කොහොමද දකින්නකොට මේ වේදනාව අතීත මේ කියන 11 ආකාරයේ පවතින විදීම 11 ආකාරයේ පවතින සංඥාව 11 ආකාරයේ පවතින සංස්කාර 11 ආකාරයේ පවතින විඥාන. එතකොට මේ රූපය හරියට ධර්ම දේශනා ඇසුරින් තේරුම් ගන්න වේදනාව හරියට දේශනා ඇසුරින් තේරුම් අරගෙන සංඥාව දේශනා ඇසුරින් තේරුම් අරගෙන සංස්කාර දේශනා ඇසුරින් තේරුම් අරගෙන විඥානේ දේශනා ඇසුරින් හොඳට තේරුම් අරගෙන වාසය කරද්දී අන්න එයාගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි තියෙන උපාදානෙ ඉතිරු නැතුවම නිරුද්ධ වෙලා අන්න යනවා කියනවා. අන්න ඊට දේශනා කර පින්වත් අග්ගිවේසන ඔච්චරකෙම භික්ෂුව රහතන් වහන්සේ නමක් වෙනවා. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව නැති කළ නිවන් මඟ සම්පූර්ණ කරගෙන කළ යුතු දේ කරලා
කෙලෙස් බර වීසි කළා. පිළිවෙලින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා භවබන්ධන නැති කරගෙන අවබෝධයෙන් යුතු දුකින් මිදුණු කෙනෙක් බවට පත් වෙනවා කියලා කියනවා. එහෙමයි. අග්ගිවිස්සන ওই විදියට විමුක්ති සිත් ඇති භික්ෂුව හරි ලස්සන වචනයක් ටිකක් පාවිච්චි කරනවා. අනුත්තරීය කරුණු තුනකින් යුක්තයි කියන කුමක්ද? දැකීමෙනුත් ඒ උත්තමේ අනුත්තරයි කියන. දැකීම මාත්‍රෙම දකින්නට මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රතිපත්තියනුත් අනුත්තරයි කියන ඒ උත්තමයා. යම් ප්‍රතිපත්තියක් තුළ ඉන්නවනම් ශ්‍රේෂ්ඨයි කියන. එහෙමයි. විමුක්තියනුත් අනුත්තරයි කියන. ඒ උත්තමයාගේ චිත්ත සංතානය තුළ යම් විමුක්තියක් ඇද්ද, නිදහස් වීමක් ඇද්ද, ඒක අනුත්තරයි කියන. දැන් මේ වගේ කරුණු කියන්නේ හේතුව කුමක්ද? ඒ කියන්නේ ඒ කාලේ දැන් නිගණ්ඨනාථ පුත්ත නිර්වස්ත්‍රව ඉඳගෙන ලෝකයාට පෙන්වුවා අපි විමුක්තියක් තුළ ඉන්නවා කියලා. එහෙමයි. අච්චර දුෂ්කර ප්‍රතිපදාවක් තුළ ඉඳගෙන සාමාන්‍ය බැලුමට හිතනෝනේ මෙච්චර දුෂ්කර ප්‍රතිපදාවක් ඉවසන්න අම්මෝ ඇතුළ කොච්චර විමුක්තියටපත් වෙලා ඇද්ද කියලා. එහෙමයි. හිතනෝනේ කෙනෙකුට නේ. එහෙයි ස්වාමී. එතකොට ඒකයි කිව්වේ මේ විමුක්තිය තමයි ලෝකේ අනුත්තරම විමුක්තිය. ඒ කාලේ දැන් ආලාර කාලා මුද්ද කරාම්පුත් සමාධි වඩපු කට්ටිය හිටියා, අරූප ධානය වඩපු කට්ටිය හිටියා. ඒතර මේ දේශනා කළේ ඒකයි මේ සියලු විමුක්තිය අතර මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අවබෝධ කරගෙන ඒ කෙරෙහි යම් උපාදානයක් ඇති උපාදානෙ හිත නිරුද්ධ කරගත්තු ශ්‍රාවකයාගේ හිතේ ඇතිවෙච්ච විමුක්තිය තමයි කිව්වා අනුත්තර. එහෙමයි. ඒ උත්තමයාගේ ප්‍රතිපත්තිය තමයි කිව්වා අනුත්තර. ඒ උත්තමයාගේ දර්ශනය තමයි කිව්වා අනුත්තර. අග්ගිවේශන ඔය විදිහට විමුක්ති සිත් ඇති භික්ෂුව තථාගතයන් වහන්සේට සත්කාර කරනවා කිව්වා. ගෞරව කරනවා කිව්වා, බුහුමන් කරනවා කිව්වා, පූජා පවත්වනවා අග්ගිවේශන කිව්වා. අග්ගිවේශන කියන්නේ ගෝත්‍ර නාම. එහෙමයි ස්වාමී. මේ නිගණ්ඨ සත්‍යකට. ඒ භාග්‍යතුන් ඊට පස්සේ මොකද වෙන්නේ? අන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ ගැන කොහොමද ශ්‍රද්ධාව තියෙන්නේ, පූජා පවත්වන්නේ? මෙන්න මෙහෙමයි කිව්වා. අවබෝධ තියෙන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළසේක. සියල්ල අවබෝධ කළසේක. අන් අයට අවබෝධ කර ගැනීම පිණිස දහම් දේශනසේක. එහෙමයි. හරි ලස්සනයි නේ? එහෙයි ස්වාමීනි. ඊළඟට කියනවා ඒ භාග්‍යතුන් වහන්සේ දමණය වූසේක. අන් අයට දමණය වීමට දහම් දේශනසේක. ඒ භාග්‍යතුන් වහන්සේ සංසිඳුනුසේක. අන් අයට සංසිඳීම පිණිස දහම් දේශනසේක. ඒ භාග්‍යතුන් වහන්සේ සසරින් එතරට වැඩිසේක. අන් අයට සසරින් එතර වීම පිණිස දහම් දේශනසේක. ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනිවුණසේක. අන් අයට පිරිනිවීම පාන්නට දහම් දේශනසේක කියන ශාස්ත්‍ර ගෞරවේ ශාස්ත්‍ර පූජාවන් සිදු කරමින් වාසය කරනවා කියනවා. එහෙමයි ඒතර ස්වාමී. යන තැන ශාස්ත්‍රුන් වහන්සේ ගැන කියන්නේ ඒ ශ්‍රාවකයයි අයුරින්. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ වර්ණනා කරන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. එතකොට නිගණ්ඨ පුත් සත්‍යක බුදුරජාණන් වහන්සේගේ වණී බවත් ගෞතමයන් වහන්සේ අපිමයි වෙනසුනේ. අපිමයි අනේ ස්වාමීන් හිතුවක්කාරුනේ. අපි බවත් ගෞතමයන් වහන්සේව වාදයකට පටලවලා මෝ හැප්පෙන්න හිතුව නෙවෙයි. බවත් ගෞතමයන් වහන්සේ මද කිපුණු ඇතෙක් එක්ක හැප්පිලා කෙනෙකුට සිතක් වෙන්න පුළුවන් කිව්වා. නමුත් බවත් ගෞතමයන් වහන්සේත් එක්ක හැප්පිලා යන කෙනෙකුට සිතක් වෙන්නේ නෑමයි කිව්වා. එහෙමයි. එහෙම පැහැදීමක් මෙයාට ඇති වුණා. එහෙයි. බවත් ගෞතමයන් වහන්සේ ඇවිලෙන්න ගිනි කඳක් වැළඳ ගන්න කෙනෙකුට සිතක් වෙන්න ඉඩ තියෙනවා කිව්වා. නමුත් බවත් ගෞතමයන් වහන්සේත් එක්ක හැප්පිලා යන කෙනෙකුට හිතක් වෙන්නේ නෑ කිව්වා. බවත් ගෞතමයන් වහන්සේ විසගෝර සර්පේක වැළඳ ගන්න කෙනෙකුට හිතක් වෙන්න ඉඩ තියෙනවා කිව්වා. නමුත් බවත් ගෞතමයන් වහන්සේත් එක්ක හැප්පෙන කෙනෙකුට නම් සිතක් වෙන්නේ නෑ කිව්වා. එහෙම මෙයාට අවබෝධයක් ඇති වුණා. එහෙමයි ස්වාමී. එච්චර ශ්‍රේෂ්ඨ විදිහට භාගතුන දැක්කා. බවත් ගෞතමයන් වහන්සේ අපිමයි වෙනසුනේ, අපිමයි හිතුවක්කාරුනේ. භාගතුන් වහන්සේ වාදයක පටලෝගෙන අනේ හැප්පෙන්න අපට හිතුණා නෙම. බවත් ගෞතමයන් වහන්සේට හෙට දවසේ අනේ භික්ෂු සංඝයා සමග මගේ දාන පිළිගන්නාසේක්වා.
සරණ ගියේ නෑ. හැබැයි කටි වචනෙන් කිව්වේ නෑ. එහෙමයි ස්වාමී. භාග්‍යතුන් වහන්සේ ඉතින් ඒ ආරාධනාව පිළිගත්ත. සමහරට මෙයා හිතින් සරණේ පිළිටන්නත් ඇති වෙන්න පුළුවන් සමහරට. එහෙමයි මොකද සමහර අය එහෙම කියනවා මේ ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේට පැහැදුනානේ මම සරණ යනවා. නමුත් දැන් ඉතින් මගේ මේ ලාභ සත්කාර ඔක්කොම තියෙන්නේ මේ ඉන්න විදියත් එක්ක. දැන් මං හදිස්සියෙන් එහෙම මේක ජනී ජනයා අතර කියාගෙන ගියොත් එහෙම මට මේ ලාභ සත්කාර ඔක්කොම නැති වෙනවා කිව්වා. එහෙමයි ස්වාමී. අනේ භාග්‍යතුන් වහන්සේ ඒ නිසා මම මේ පාරිතොටේ යද්දි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙද්දි මං කරත්තෙන් බහින එකක් නෑ කිව්වා. මං ඔළුව නමනවා කිව්වා. අනිතර භාග්‍යතුන් වහන්සේ දැනගන්න කිව්වා. මං භාග්‍යතුන් වහන්සේට මං ගෞරව වන්දනාමාන කළා කියලා. එහෙමයි. අනේ භාග්‍යතුන් වහන්සේ මොකද නෑ. එහෙයි ස්වාමී. සමහරට දැන් මෙහා ලිච්ඡවීම් 500ක් අරගෙන න්යාය කොල්ලෝ ටික. කොල්ලෝ 500ක් අරගෙන ආවේ. එහෙමයි. මේ 500 ඉස්සරහ සමහරට සරණ යන ලැජ්ජ හිතෙන්නේ නැති සමහර විට. දානෙට ආරාධනා කළා. එහෙමයි. එතකොට නිගන්තපුත් සච්චක බුදුරජාණන් වහන්සේ ආරාධනා පිළිඅරගෙන තේරුම් අරගෙන ලිච්ඡවී කුමාරුන්ට කියනවා මගේ වචන යහන්න කිව්වා. මං ගෞතමයන් වහන්සේට භික්ෂු සංඝයාටයි දන් වළඳන ආරාධනා කළා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් දානි කලමනා ටිකක් මට ගෙනත් දෙන්න කිව්වා. ඉතින් එදාරය ගෙවුනට පස්සේ ලිච්ඡවී පිරිස නිගන්ඨපුත් සච්චකට දානි භාජන 500ක් සකස් කරලා ඉවල තිබ්බා. 500ක්. එහෙමයි. එතකොට නිගන්ඨපුත් සච්චක තමන්ගේ ආශ්‍රමයේ ප්‍රණීත විදියට ධම්මයක් පිළියෙල කළා කියනවා. බුදුරජාණන් වහන්සේට වෙලාව දැනුම් දුන්න ඉතින් භාග්‍යතුන් වහන්සේ දැන් වැඩියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ නිගන්ඨපුත් මේ සච්චක සියතින්ම භාග්‍යතුන් වහන්සේට දානේ පූජා කළා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ දම්පැන් වළඳලා ශ්‍රී හස්තයේ සෝදගත්තට පස්සේ නිගන්ඨපුත් සච්චක අසුනක් අරගෙන භාග්‍යතුන් වහන්සේ ගාව වාඩි වුණා. වාඩි වුණාට පස්සේ මේ නිගන්ඨපුත් සච්චක කියන බවත් ගෞතමයන් වහන්සේ මේ දානේ යම් කිසි පුණ්‍ය සම්පත්තියක් ඇති වෙනව නම් ඒක දායකයන්ට සැප පිණිස වේවා කියලා. එයා මේ වෙලාවේ ප්‍රාර්ථනා කළා. එහෙයි ස්වාමී. එතකොට බුදුරජාණන් දේශනා කළ අග්ගිවිස්සන ඔබ වැනි රාගය දුරු නොකළ, ද්වේෂය දුරු නොකළ, මෝහය දුරු නොකළ දම් පිළිගන්නා කෙනෙකු උදෙසා යමක් දුන්නාද අන්න ඒක අයිති වෙන්නේ දායකයන්ට. ඇයි දායකයෝ කියලා පූජා කරේ කාටද? නිගන්ඨපුත් සච්චකට. ඒතර නිගන්ඨපුත් සච්ච දෙතර භාගතුනාට ලස්සන කාරණා මෙතන ඉස්මතු කරා. එහෙමයි ස්වාමී. දැන් මෙයා කිව්වේ මේ දාණයෙන් රැස් වෙච්ච පින සියලු දෙනාටම 100 අයිති වේවා. 100 අයිති වෙන්නේ නැහැ. ඇයි? ලිච්ඡවී කුමාරවරු දානි 500 පූජා කළේ නිගන්ඨපුත්‍රට. එහෙමයි. එතකොට ඒගොල්ලන්ට පින රැස් වෙන්නේ කොමක් මුල්ලාද? රාග, දේශ, මෝහ සහිත කෙනෙකුට යම් දානයක් දුන්නා නම් ඒ පින තමයි ලිච්ඡවී කුමාරවරුන්ට අයිති වෙන්නේ කිව්වා. නමුත් පින්වත් අග්ගිවෙස්සන මම් වැනි වීතරාගී, වීත දෝෂී, වීත මෝහීව දම් පිළිගන්නා කෙනෙකුට ඔබ විසින් දානයක් දුන්නද අන්න ඒ පින නම් ඔබට අයිති වෙනවා කිව්වා. එහෙමයි. දැක්ක නේද එතකොට එන. ඒකයි අපි දානය සාංගික කරන්න කියලා කියන්නේ. පුද්ගලික දානයක් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. දැන් බලන්න ආශ්චර්ය කාරණාවක් ඉස්මතු කළා බුදුරජාණන් වහන්සේ. බලන්න පින්වත්නි ඉතින් අපිට මේ ලැබුණ බුද්ධ ශාසනය ස්ථීරව පිළිහිටන කෙනෙක් බවට පත් වෙන්න ඉන්න මහන්සි ගන්න මේ අයුරින්. සැකයෙන් ඊතර වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ මේ අයුරින්. එහෙමයි. ඊළඟට අවවාද පිළිපදින කෙනෙක් බවට පත් වෙන්නේ මේ අයුරින්. එන්න මෙහෙම අවබෝධයක් කෙනෙක්ගේ හිතේ උපදින්න. මෙහෙම අවබෝධයක් යම් කෙනෙක්ගේ චිත්තසංතානයේ ඉපදුනොත් ඒ කෙනා අවවාද පිළිපදින කෙනෙක් වෙනවා. අනුශාසනාව ප්‍රදක්ෂිනා කරන කෙනෙක් වෙනවා. පිළිපදින කෙනෙක් වෙනවා. එහෙමයි. බුද්ධ ශාසනය ස්ථිරව පිහිටන කෙනෙක් බවට පත් වෙනවා. බාහිර උපකාරයකින් තොරව සසර ගමනින් ඈතර වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ඒ දුර්ලභ භාග්‍ය උදා කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපගේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවමින් දහම් දේශන අයුරින් දහම් දේශන අයුරු හිතින් දැක අද දවසෙත් භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ දායාද කරගන්න පින්වන්ත ඔබ අප හැමදෙනාම වාසනාවන්ත වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ
කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිසා මේ දායාදේ අපි හැම දිනාටම ලැබෙන්නේ. අපි ගරුතර මහා සංඝරත්නයේ සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ඊටම ආදර ගෞරවයෙන් දෙපා නැමද ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින නිබ්බාන මග්ග උතුම් සදහම් පිළිසඳර සඳහා අනුග්‍රහය දරන්නේ අගෝස්තු මාස 31 වන දින 84 වන උපන්දිනයේ සැමරූ ආදරණීය මව්වන පර්ල් මොරවක මෑණියන්ට සිත පැතීම පිණිස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සංජීවනී මොරවක පින්වත් මහත්මිය විසින් තමයි මේ උදාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනත් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරා සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුදු සසුන හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංග දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට සලසා දෙත්වා දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධී ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානය සිදු කරන සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට, ඒ වගේම මේ පරලෝකීය හැරී මොරවක පින්බර පියාණන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අගෝස්තු මාස 31 වන දින 84 වන උපන්දිනයේ සැමරූ ආදරණීය මව්වන පර්ල් මොරවක පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සංජීවනී මොරවක පින්බර මාතාවට, පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පින්කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාට, කුඩා කල සිට උපකාර කළා වූ සියලු දෙනාට, සියලු ගුරුවරුන්ට, ඒ වගේම ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් මේ රාත්‍රියේදී ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ සිදුවුණු සොඳුරු සත්‍යයක් අනුමාන කරන්න අප උත්සාහ කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාව අනුහස් ධර්මයන්ට රහසේම අපේ සිත් සැලී ගියා නොවේද? ඉතින් අපට අනුකම්පාවෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ ශ්‍රී සද්ධර්මය අද දවසෙත් පෙන්වා වදාලා ඒ උතුම් ධර්මයේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු.
ඉතින් ඔබ අප හැමදෙනා උදෙසා මේ උතුම් ධර්ම දානමය පින්කම අද දවසේ සිදු කරගන්නට යෙදුන විශේෂයෙන් අගෝස්තු මාස 31 වෙනි දින 84 වන උපන්දිනයේ සමරු ආදරණීය මව වන පර්ල් මොරවක පින්වන්ත මෑණියන්ට සෙත් පැතීමේ අපේක්ෂාව ඇතිව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සංජීවනී මොරවක මහත්මිය විසින් සිදු කරගන්නට යෙදුණා. ඉතින් සංජීවනී මොරවක පින්වන්ත මහත්මිය ප්‍රධාන හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම ගෞරවයෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් මේ පරිද්දෙන් මේ උතුම් නිබ්බාන මග්ග සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන දුර්ලභ ධර්ම දානමය පින්කම සිදු කරගන්න අප හැම දෙනාටමත් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් දුෂ්කර කාල පරිච්ඡේදයක වුණත් පින්වන්ත ඔබට මේ පිළිබඳව ධෛර්යය අදහස් පහළ වෙන්න පුළුවන්. 071 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. එමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නිබ්බාන මග්ග උතුම් සදහම් සාකච්ඡාව යාලි සමීප කරමින් ඔබ මුණ ගැහිමේ අපේක්ෂාවෙන් අද ඔබේ යාලින්දෙන් අපි සමුගන්න සෝදානම්. මුළු මහත් ජාතියම සිත තුනුරුවන උදෙසා මුදුන්පත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.